හැමදෙනෙක්ටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආනාපාන සති භාවනාව අපි කරන්න ගත්තෙම මොකටද කියන එක මම පැහැදිලිව සිහිපත් කළා, දේශනා කළා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ඇප් එක හරහා තවත් ආනාපාන සති කර්මස්ථානයේට මම දේශනා කරපු දේශනා අහන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ පියවරයන් වඩනකොට හොඳට තේරුම් ගන්න, කමඨහනක් ගන්නකොට ඒ කමඨහන හරියට ගැනීම අපි පළවෙනියටම කළේ. ඒක තමයි වැදගත්. ඒ කමඨහන ගත්තට පස්සේ ඒ කමඨහනත් එක්ක අපි ඒ කමඨහනින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක තමයි දෙවෙනියට වැදගත් කරන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. අපි භාවනාවක් කරන්න ඕනේ නිකන් මං කියනවට නෙමෙයි. දැන් අද සමාජය හැමෝම හිතන් ඉන්න කතාවක් තමයි මම කියන්නේ. මේ ගොඩක් අය වරදවාගෙන ඉන්න කතාවක්. බුදුදහම කොටස් දෙකකට කඩලා එකක් දර්ශනය, එකක් ආගමක් විදියට. බුදුදහම එකක් දර්ශනය, එකක් ආගම. එකක් දර්ශනය, එකක් ආගමක් කියලා කතා කරද්දී ඇත්තටම බුදුදහම මේ දෙපැත්තම තියෙනවා. ඒකත් මම කියන්න බෑ. මොකද මිනිහෙක් ආගමක් අදහන්නේ Tamanට තියෙන යම් පිළිසරණක්. Tamanට පිළිසරණක් ලබා ගන්න. ඒක වැළුවා බුදුදහමත් එක්තරා විදිහට ආගමක්. හැබැයි බුදුදහම ආගමකට එහා ගිය දර්ශනයක් තියෙන එකක් කියන එක මම කියන්නේ. අපි කියන්නේ විතරම මේ. බුදුරජාණන් වහන්සේ නිකන් අන්ධ භක්තියකට ඕගොල්ලෝ නිකන් පන්සලට ආවට විතරක් ඕගලන්ට මේක ලැබෙයි, භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණාට විතරක් මේක ලැබෙයි කියන ලාමක තැන මිනිස්සුන්ව හිර කරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය කෙනෙක් හරියට පිළිපැදීම කරොත්, ඒක තමයි හරියට පිළිපැදීම කරොත්, ඒ පිළිපැදීම කරන යෝගාවචරයට කර්මස්ථාන වැඩි නිසා ප්‍රතිඵල අත්දකින්න අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒක කවදාවත් භාවනා කරන්න නැතුව ලැබෙන්නේ. ඒකත් හොඳට මතක ගන්න. භාවනා කරන්න නැතුව ඒක ලැබෙන්නේ. භාවනා කළොත් ඒක ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබ විසින් භාවනා කළ යුතුයි. පිළිතුරේ භාවනාවෙන් උපදව ගන්න සමහර ඥාන තියෙනවා. දැන් උදාහරණයක් ආනාපාන සති ධානය කියලා හිතන්නකො. ආනාපාන සති සමාධිය. ඔයගොල්ලෝ හිතන්න එපා ආනාපාන සතියෙන් ධානලාභීන් ලෝකේ නැහැ කියලා. ආනාපාන සතියෙන් ධාන ලෝකයි මේ ලෝකේ ඉන්නවා. අපි කතා කරන්නේ එතනට නිසා. ආනාපාන සතිය ධානී මිනිසෙක් ලබන්න බැරි හේකුත් නෙමෙයි. යම් කිසි කෙනෙක් මා මේ කියන පියවර අනුගමනය කරොත් ඔහුට ධානයක් නොලැබුණොත් මා මේ කියන තැනින් පස්සේ ඒකට මම වග කියනවා. අර ඒකට මම වග කියනවා. පැහැදිලිවම වග කියනවා පිළිතුරේ. මේ කියන එක අකුරක්වත් හිතලු කියනවනේ. අනිවාර්යෙන් ඔබ විසින් භාවනා කළ යුතුයි මේ ප්‍රතිඵලය ලබා ගැනීම පිණිස. එහෙම නැතුව නිකන් ආනාපාන සතිය අහලා ශෝක් භාවනාවක් කිව්වා බුදුහාමුදුරුවෝ මේක තමයි භාවනාව කියලා ටක් ගාලා එක්සයිට් වෙලා දුවගෙන ඇවිල්ලා එහෙට මෙහෙට පාවි හිටියට වැඩක් නැහැ. ඇත්තටම මම කල්පනා කරලා තියෙනවා මම ගිහිව හිටියා නම් ඔය ඔබ ගත කරන ජීවිතේ මට මේ බණපද ටික ඇහෙද්දි මම මොනා කරයිද? ඔයගොල්ලෝ හිතන්න එපා ගිහිව මේක කරන්න බෑ කියලා. හරියට කරන්න ඕනේ කාලය කළමනාකරණය කරගන්න. හරියට කාල කළමනාකරණය කරොත් ඉතින් උදේ නැගිටින වෙලාව, ගෙදර වැඩ ටික කරන ටයිම් එක, එහෙට මෙහෙට උනාට කමක් නැහැ. පාවි ඉන්න එපා. භාවනා කරන්න වෙලාවක්. හවස බුද්ධ වන්දනාව වෙලාව. හවස 6 ඉඳන් 7 වෙනකම් පැයක් ෆ්‍රී වෙන්න බැරි ගයක් නෑ. එහෙම තියෙනවා නම් ඒක කර්මයක් නේ. එහෙම බැරි නෑ. ඒතර එන්නේ ඒක පාවි ඉන්න එපා. පුතාව, දුවාව, ඥාතියාව, අරගොල්ලෝ ගියා, මේගොල්ලෝ මැරුණා, අපි ඒට අර යනවා, මෙහි යනවා කියලා පාවි ඉන්නවනේ. ඒගොල්ලන්ට ධර්ම අවබෝධය කරන්න බෑ. භාවනාව අකණ්ඩව කරගෙන යෑම තුලයි භාවනාවේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නැත්නම් ඉතින් ඔයගලන්ට වෙන්නේ මොකද්ද දන්නවද? මෙච්චර කල් වෙච්ච දෙයම තමයි. අයි ධම්මජු සයින්හන්සේ මේ ලෝකෙට ආවා, ධම්මජු සයින්හන්සේ බණ කිව්වා, ධම්මජු සයින්හන්සේ අම්මෝ පෙරේ නොයසු විරු පරිදි සුක්ෂ විපස්සනාවක ආනාපාන සතියක් කිව්වා මෙහිමයි කියලා දිව්වට වැඩක් නැහැ. හැමදේම භාවනාව අහලා නොකර ඇවිල්ලා දැන් මෙතන එල්ලිලා. දැන් මේක එල්ලිලා. මේකත් දැන් අපි ටිකක් දුර යද්දී දැන් බලන්න දැන් අද කට්ටිය අඩුත් නෑ 400ක් ඉන්නවා. තාම මුලනේ. හැවෙන්දට මේක මට එන්නත් බෑ 500ක් වෙනවා. දැන් ටික අඩු වෙනවා. ඇයි? දැන් මේවා තව අඩු වෙන්න ඕනේ. මේවා 150ට බහින්න ඕනේ මේ වැඩසටහන හරියට යනකොට. ඇයි? මිනිස්සු භාවනා කරන්නේ නැති වෙනකොට දැන් ධම්මජ සයන්ස් එකේ වැඩසටහන ටිකක් එනවා. හරිද? එන්නේ මොකක් හරි කාරණාවක් කියලා දෙනවනේ සමහරක් වෙලාවට. ඒක අහගන්න එනවා. හැබැයි භාවනා නොකර ඔබට වර්ධනයක්. ඒ නිසා භාවනා කළ යුතුයි. අපි මේ කියන පියවරයන් ඔස්සේ මේ වර්ධනය ලබා ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අද අපි ඔයගලන්ව ගෙනියනවා ආනාපාන සති දෙවෙනි පියවරට. අතරම පළවෙනි පියවරේ කතා කරන්න දෙයක් නැහැ.
පළවෙනි පියවරේ කතා කරන්න දෙයක් නැහැ. පළවෙනි පියවරේදී ඕන කෙනෙක්ට එන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි පියවරේදී ඕන කෙනෙක්ට එන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒ ටික කියන්නම්. ඒ ටිකට උත්තර දෙන්න. ඊට අමතරව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න. දැන් රේස් හෑන්ඩ් කරන්න එපා. සඳුනි රේස් ඩවුන් කරන්න හෑන්ඩ් එක. මා මේ ප්‍රශ්න ටිකට උත්තර ටික දීලි වරුණාට පස්සේ රේස් හෑන්ඩ්. ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආනාපාන සතිය ගැන විතරයි. හරි. සාමාන්‍යයෙන් ආනාපාන සතිය කරද්දී වරද්ද ගන්න තැනක් තමයි මේ හුස්ම දිගේ හිත අරන්. ඒක තමයි ලොකුම වරදක්. කියන්නේ නහයෙන් එන හුස්ම කළ මෙහෙම ඇතුළට අරයි යනවා. හිත අරයි යනවා හුස්ම දිගේ. ආයි හුස්ම දිගේ එළියට අරන්. යනවා එනවා. ඒක වැරදි. හුස්ම දිගේ අරන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නෑ. හුස්මට අවධානය යොමු කරන්න විතරයි කියලා. කියන්නේ හුස්ම යනවද එනවද? ආශ්වාසය ප්‍රාශ්වාසය. breathe in breathe out කියන එක. ඒ කියන්නේ හුස්ම දිගේ අරගෙන ගියොත් අපි ආනාපාන සතියට එහා තවත් එකක් කරනවා. මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා ඇති. හුස්ම දිගේ හිත අරන් යන්න එපා. ඔක තමයි කරන්නේ ලොකුම වරද. දෙක ඒ හුස්මත් එක්ක කතා කරන්න යනවා. ඒ හුස්මත් එක්ක කතා කරන්න යනවා. ඒ කියන්නේ කමෙන්ටරි කරනවා කියලා කියන්නේ අර දැන් අපි හිතමු ක්‍රිකට් මැච් එකක් ගහනකොට කවුරු හරි ප්ලේයර් කෙනෙක් ලස්සන්ට කකුලක් ඉස්සරහට දාලා ෂොට් එකක් ගහනවා. දැන් ඕක අපි ලයිව් බලන එක වෙන. ඉස්සර මට මතකයි ලංකාවේ මේ රේඩියෝ එකක මොකද්ද කියලා හරියට channel එක මතක නැහැ. ඔය මැච් එක රේඩියෝ එකේ කමෙන්ටරි එකක් විදිහට ඒක දැන් මේ වෙලාවේ ඇඩ් එකක් මේ වෙලාවේ 4ක් ගැහුවා මේ අරයා මේ ඉන්නට අත තියාගෙන බලන් ඉන්නේ. ඒ වගේ කමෙන්ට් කරනවා. ඔන්න ඔය මැච් එක සහ කමෙන්ට් කරන එක දෙකක්. අර ලවුස් කරන කට්ටිය කරන්නේ පාදයක් පෙරට තබා පහරක් කෙල්ල කරනවා. මේ අවස්ථාවේදී අතරේ පහර පසුවී ගියා. ඔහොමම කියන්නේ හතරේ සීමා. ඒ වගේ. අන්නේ ෂොට් එක ලයිව් බලන එක වෙනයි. ඒක පිටිපස්සෙන් ඒකට කමෙන්ට් කරන එක වෙනයි. ඇත්තටම රේඩියෝ එකකින් විතරක් මැච් එක අහලා තියෙනවා නේද? ඔයගොල්ලෝ අහලා ඇති අනිවාර්යයෙන්. මොකද අපේ ඉස්සර අපේ තාත්තලා අපේ සීයලා ඕක ගොඩක් වෙලාවට රේඩියෝ එකකින් ඇහුවා. රේඩියෝ එකෙන් ඇහුවා. සිංහලෙන් කියනවනේ. ඕවර්ස් පහක් සිංහලෙන් කියනවා, පහක් ඉංග්‍රීසියෙන් කියනවා. පහක් සිංහලෙන් කියනවා, පහක් ඉංග්‍රීසියෙන් කියනවා. ඕක නිසා ඕක අහන්න පුරුදු වුණා. මට මතකයි ඉස්සර මම දැකපු ගයක් තියෙනවා. ඒගොල්ලෝ ටීවී එකේ සද්ද අඩු කරලා රේඩියෝ එකේ සද්ද වැඩි කරනවා. මොකද අරක සිංහලෙන් අහන්න. මොකක්ද මේ කියන්නේ? හැබැයි ඒ කමෙන්ට් කරන කෙනා එයා කරන්නේ එයාට දැනෙන එකක්. ඒ වගේ ඇත්ත සිද්ධිය වෙනයි. අන්න ඒ වගේ හුස්ම වෙනයි. ඒ හුස්මට අපි හිතෙන් අම්මෝ දැන් එකක් ගත්තා. දැන් හරිද දන්නේ දැන් එකක් හෙළුවා ඇති අන්තම් බුදු අම්මෝ දැන් මේ කොහොම හරි කරගත්තා. දැන් මට කෑමු යන්නක් තියෙනවා. දැන් මේ හුස්ම අතරතුර වෙන වෙන කතා. පුතා ඇවිල්ලත් දන්නේ කමන්නේ පොඩි එනකො තව හුස්ම ටිකක් කරා යන්න. ඔන්න ගත්තා. හෙළුවා. ගැනීම වෙනයි ගැනීමට යටින් කතා කිරීම වෙනයි. ගැනීම වෙනයි ගැනීමට යටින් කතා කිරීම වෙනයි. පැහැදිලිද? මේකට මම කියන්නේ හුස්මට කමෙන්ට් දෙන්න යන්න. හුදු මේ වෙලාවේ S2 වහගන්න. ඔයගොල්ලෝ ඔක්කොම මේ වෙලාවේ S2 වහගන්න මාත් එක්ක. වහගෙන බලන් ඉන්නවනේ. වහගෙන හරිද? මුකුත් හිතන්න එපා. හුස්ම ගන්න හුස්ම හෙලන්න බලන්න යනව එනවද දැනෙනවද කියලා. මුකුත් කියන්න එපා හිතින්. නිකන් ගන්නවද හෙලනවද කියලා බලන්න. හරි. ඇසරි. ඔයගලන්ට තේරෙනවද? හුස්ම යනවා එනවා. එච්චරයි. ඒකට කමෙන්ට් කරන්න එපා. යන එක දිහා යනකොට බලන් ඉන්න. එන එක දිහා එනකොට බලන්න. යන එක දිහා යනකොට බලන් ඉන්න. එන එක දිහා එනකොට බලන්න. යන එක දිහා යනකොට බලන් ඉන්න. බලන් ඉන්න විතරයි මේ කියන්නේ. එන එක දිහා එනකොට බලන්න. ඔක තමයි දෙක. දෙවෙනි වරද. තුන්වෙනි වරද. ආනාපාන සතිය කරද්දී සාමාන්‍යයෙන් එන පොදු වැරදි. මේක කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? එකක් තමයි මේ. අපි මේවා නොකරලා කියනව නෙමෙයි. හරිද? මේවා කියන්නේ මේ කරලා. එකක් තමයි මේවා කියන්නේ කරලා. අනිත් එක අපි මේ කවටහන් දෙනකොට යෝගාවචරයේ වරද්දපු තැන්. ඒ තමයි වැදගත්. යෝගාවචරයේ වරද්දපු තැන්. තුන්වෙනි වරද තමයි
ගොඩක් අය හුස්ම යනකොට මේ යනවා එනවා කියන සිග්නල් එක ගන්න තියෙන තැන් අතහැරලා මේ කයට කියන්නේ හුස්ම ගද්දි කල අපිට කයක් දැනෙනවනේ බඩ දැනෙනවා උරහිස් දැනෙනවා අරව දැනෙනවා මේවා දැනෙනවා ඒවට අවධානය දෙන්නේ නැහැ. ඒ කියන්නේ තැන් දෙක තුනකට අවධානය දෙනකොට එකඟ භාවය කැඩෙනවා. කොන්දර අහගන්න. එකඟ භාවය කැඩෙනවා. නිසා ඔය වැරදි තුන සාමාන්‍යයෙන් පොදුවේ කරන වැරදි. ඔය විශාල වැරදි. ඒ වැරදි එකක් හරි තියෙනවා නම් භාවනාවෙන් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි ඒ වැරදි දෙක අතහරින්න. හරිද? දැන් මම අද කියලා දෙනවා ආනාපාන සති දෙවෙනි පියවරයි තුන්වෙනි පියවරයි තුනම. දෙවෙනි පියවරයි තුන්වෙනි පියවරයි තුනම කියලා දෙනවා. මේ දෙකම අපි කරගමු. මොකද අපිට සති දෙකක් විතර අපි ගන්නවා ඊළඟ වැඩසටහනට. ආනාපාන සතිය කරන යෝගාවචරය. දැන් ඔය ටික හරියනම් වෙන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. හිත පිට යනවා, නිින්ද යනවා, ඒව ගැන කතා කරන්න එපා. හිත පිට යන්නේ භාවනා කරනකොට හිත පිට යනවා වගේ දැනෙනවා ඒක හැටි. සමහරව ආයාසයෙන් හුස්ම ගන්නවද, નિરાයාසයෙන් හුස්ම ගන්නවද ඒවා මුකුත් හිතන්න යන්න එපා. ඒවා වැඩක් නෑ අපිට. නිදිමත එනවා නම් මොන හරි වතුර එකක්, කෝපි එකක්, ප්ලේන් ටී එකක් බොන්නේ. ඒක මිසක් ඒක බීලා ආයි භාවනා කරන්න. ඒකයි කරන්නේ. මේ ආනාපාන සතියට පිට හේතු කරලා භාවනා කරන්න බෑ. මම ඒකට හේතුව කියන්න. මගේ මේ අත චුට්ටක් තුවාලේ හොඳ වෙනකන් ඉන්න මම වයිට් බෝඩ් එකක් පාවිච්චි කරලා ඔයගලන්ට අනිවාර්යෙන් කියලා දෙන්නම් මේක ටිකක් ඇඩ්වාන්ස් අපි කොහොමද හිතන්න ඕනේ කියලා. මේකත් එක්ක මට පොඩ්ඩක් ලියන්න අමාරුයි මේ ඇඟිල්ල තුවාල වෙලා තියෙන නිසා. ඇයි හේතු වෙන්න එපා කියන්නේ කියන හේතුවක්. මොකද අපි හේතු වුණාම අපිට පියෝ හුස්මිය නෙමෙයි දැනෙන්නේ. අපේ කය වෙනස් වෙනකොට පිට බිත්තිය වෙදිලා කාය විඥානියත් පහළ වෙනම එකක්. එතකොට අපේ හිත එකඟ වෙන්නේ නැහැ. කොන්සන්ට්‍රේට් කියන එක නැහැ. එකඟ වීමට තියෙන අවකාශය අඩුයි. ඇත්තම කියනවා නම් පිට හේතු වෙලා ඒවා මේව කරගෙන මේ භාවනාව කරන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒක තමයි ඔකේ කතාව. පැහැදිලි නිසා හේතු වෙන්නේ නැතුවයි කරන්න ඕනේ. කොන්ද මං කියලා දෙන්නම් කොහොමද ඉන්නේ කියලා. ආනාපාන සති වික්කවේ මුට්ට සතිස්ස නවදා. සිහි මොට වෙච්ච මුට්ට සතිස්ස කියන්නේ සිහි මොට එකාට කියන්නේ නැහැ කියලා. හරිනේ? බුදුරජාණන් වහන්සේ කියලා දෙන ආනාපාන සති වික්කවේ මුට්ට සතිස්ස නවදාමි. මේ කියන දේ තේරුම් ගන්න බැරි සිහි මොටයි නා. එයාට කියන්නේ නැහැ ආනාපාන සතිය වල. මොකද ආනාපාන සතිය සුකුමාර සියුම් ප්‍රඥාවන්ත භාවනාව. ගැඹුරු සමාධියක් එන. අනිත් එක මම ඔයගලන්ට කියන්නේ මේක කියන දේ කියන පියවර ඇතුලේ යන්න පුතේ. එතනින් එහාට පයින් යන්න එපා. මේකේ ධානයක් ලබන්න පුළුවන් නේ ඇත්තටම පුළුවන් හරිද? මේකේ ධානය කියන එක එච්චර අමාරු නෑ. ලේසි නෑ ධානය අමාරුයි. නමුත් ආනාපාන සති ධානය කියන එක ඔබට ලබන්න පුළුවන් එකක්. ඒක ගැන සැක හිතන්න එපා. ආනාපාන සති ධානය ලබන්න පුළුවන්. ආනාපාන සති නිමිත්ත පැහැදිලි. අපි මේ කියන පාර තුල අපි මේ කියන தത്വෙටපත් වෙනවා. ඒකට අපි වග කියනවා. එහෙනම් දෙවෙනි පියවරට අපි දැම්ම දෙවෙනි පියවරේදී මම ඔයගලන්ට කිව්වා මේ හුස්ම එක රටාවකට. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනකො බල්ලෝ හයියෙන් හුස්ම ගන්නවානේ කියලා. හයියෙන් බල්ලෝ හුස්ම ගන්නවා. සර්පයන්ට තියෙන ටිකක් දිග හුස්මක්. ඒගොල්ලන්ගේ ඇඟ දිගයි. දැන් අපි රේස් එකක් දුවලා රේස් හයියෙන් දුවගෙන ආව අපි හයියෙන් හුස්ම ගන්න එකට කියනවා හති දානවා. එතකොට අපි ගිහිල්ලා ශාන්ත නිවි සැනසෙන බෝධියක් ගා විඳගත්තොත් එතනදී අපිට එන්නේ අර සුසුමක් එක්ක ඒ වගේ හරි ශාන්තයි. මට මෙතනදී හති දාන හුස්ම රටාවක් එපා. බෝධිය ගාව තියෙන නිවිච්ච හුස්ම රටාවක් එපා. හති දාන හුස්ම රටාවට ගියොත් උද්දච්චයට යනවා. උද්දච්ච කුක්කුච්චයට යනවා. බෝධිය ගාව හුස්ම රටාවට මෙතනදී ගියොත් තීන මිද්දට යනවා. එනිසා නාති ශීඝ්‍ර වඩා වේගවත් නොවුත් වඩා මොකද අපි කියන්නේ සෙමින් නොවුත් වඩා වේගවත් නොවුත් වඩා සෙමින් නොවුත් මධ්‍යම ප්‍රමාණීය හුස්ම රැල්ලක් ගන්න. ඇත්තටම කියනවා මෙන්න මේ ගන්න තමයි ඔය එක එක්කෙනාට වෙනස්. නහය පිහිටීම, ඇඟේ පිහිටීම, වයස, වකුගඩු අමාරු ඒවත් එක්ක වෙනස්. නමුත් සාමාන්‍යයෙන් මගේ අත දිහා බලාගෙන ඉන්න. මේකත් එක්ක හුස්ම ගන්න මේ අතත් එක්ක. මම උඩට ගන්නකොට උඩට, පල්ලයට ගන්නකොට පල්ලයට. හරි බලන්න.
ඔය රට. සමහරු හුස්මක් අරන් ටිකක් වෙලා ඉඳලා එන කල්පනාවකට ගිහිල්ලා පුතාගෙනත් හිතලා තමයි පහතර දාන්නේ. අම්මෝ කියලා සුසුම පල්ලයට වැඩේ. මේ වර අපේ ඉස්කෝලේට යන්නත් තියෙනවනේ. කවන්නේ මේ ආනාපානසතිය වඩලා ඉවර වෙලාම යනවා. එහෙම බෑ. කියන්නේ මේකේ ગેප් තියන්න එපා. චූටි එකක් තියන්න. එච්චරයි. ඒතර වඩා අපි කියන්නේ ආටිෆිෂල් විදිහට ස්වභාවික හුස්ම රටාවෙන් බැහැර හුස්ම ගන්නත් එපා. අර PCR කරන්න යද්දී වගේ. කොහොමද? ඒ කියන්නේ මේ නාස්පුඩු පිම්බෙන්න හුස්ම. ඕගොල්ලන්ට හුස්ම 15ක් ගද්දී ඔළුව කැක්කුමක්. ඒක හොඳ වෙන්න ටිකක් අමාරුයි. එනේ ඔළුව කැක්කුමයි නම් මම කියලා තියෙනවා ආනාපානසතිය වඩන්න එපා. එනේ තමන්ගේ නැචරල් මේකේ වැටෙන හුස්ම රටාවට අපි බලපෑමක් කරපු ගමන් මේ ශරීරය වෙනස් වෙනවා. වෙනස් වෙලා ඔළුව කැක්කුමක් එනවා. එතකොට අර අපේ ඇඟේ තියෙන දැන් ඔච්චරයි. කියලා මේ ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ කුච්චසේ කොට්ටාසේ වාතයත් එළියට දාන්න එපා. හුදු ආස්වාස ප්‍රස්වාස වාතය විතරයි එළියට එන්නේ. ඕගොල්ලෝ එහෙම නෙමෙයි හුස්ම හෙලන්න ගත්තාම සමහරවිට යටිපතුලේ තියෙන හුස්මත් එළියට. ඒ කියන්නේ යටිපතුලේ හුස්ම යන්නේ නැහැ හරිද? මම මේ කිව්වේ අර ඇඟ ඇතුලෙන්ම අරන් කෙලවරක් වෙනකම්ම දාන්න. ඔච්චර අප හුස්ම ගන්න. සමහරු මලක් කිමිනවා. එහෙම බෑ මලක් කිමිනවා වගේ අර සාමාන්‍ය හුස්ම. එච්චර සාමාන්‍ය යන ගානට ගිහිල්ලා එන්න දෙන්න. ඔක තමයි කතාව. ඒක එක රටාවකට හුරු වුණාට පස්සේ එක රටාවකට හුරු වුණාද කියලා හොයාගන්න මිම්ම තමයි. හුස්ම දෙකක් අතර. ඒ කියන්නේ දැන් පිටුතුලේ දන්නකො දැන් මේ එක හුස්මක් මේ එක හුස්මක් මේ එක හුස්මක්. ඔන්න එක හුස්මක් අරන් දෙවනි හුස්ම ගන්නකොට පළවෙනි එකයි දෙවෙනි එකයි අතර ලොකු වෙනසක් දැනෙනවනේ. වෙනසක් දැනෙන්නේ නැත්නම් ඒක හොයන්න යන්න එපා. වෙනසක් දැනෙන්නේ නැත්නම් ඕකේ. ඒ ඇති. that's enough. හැබැයි වෙනසක් දැනෙනවා නම් පිළිලා නැහැ. ඊට තුන්වෙනි හුස්ම එක ගත්තා දෙක ගත්තා තුන ගද්දී ඒ තුන කම්පයා කරන්න ඕනේ 1යි 2යි 2ට. එකට විතරක් නෙමෙයි දෙකට විතරක්. ඒ කියන්නේ අර මං ආපු රටාවෙන් බැහැර වෙලා. එතරම් කියනවා වේව් එකක් වගේ. ඒක යන්නේ මෙහෙම එක ගානකට මෙහෙම සමහරුන්ගේ එහෙම යන්න බෑ. මේක හුස්ම ආරම්භ පිඹලා වගේ. එහෙම යන්න බෑ. දැන් බලන්න මේ හුස්ම ටික පෙන්නන්න ගියලත් මට දැන් ඔළුව දෙනවා. ඒ කියන්නේ මේක අපි නැචරල් භාවයෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරොත් අපේ කයට පොඩි අපහසුාවක් දැනෙනවා. හරිද? ඔන්න ඔය විවිධාකාර රටාවෙන් මිදිලා ඒකාකාරී රටාවකට හුස්ම ගන්නව නම් අපි කියන්නේ ටෙම්පෝ එකට කියලා. දැන් සිං කරන්න ඕනේ ටෙම්පෝ එකටනේ. 4/4 බීට් එකක් ගහලා 6/8 සිං කරලා වැඩක් නැහැ. තේරුන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒක තේරෙනවා සංගීත කරලා තියෙනවා නම් නැත්නම් ඉතින් ඒක තේරෙන්නේ නැහැ ඇත්තට. ඒක එක ටෙම්පෝ එකකට යන්න. එක ටෙම්පෝ එකක්. දැන් අර හුස්ම 10ක් ගන්න. හොඳයි. ඇති. දැන් ඔන්න බලන්න ඕගලන්ට වැරදිච්ච තැනක් මම තව කියන්න. දැන් ඕගොල්ලෝ 10ක් ගණන් කර ගත්තා නම් ඔන්න ඕගලන්ට හරිද? 10යිනි මම ගන්න කිව්වේ. ඉතින් ඕගොල්ලෝ අවධානය දීත්තේ හුස්ම රටාවට. පැහැදිලිද? කොබලන් පොඩි මැසේජ් එකක් දාන්න. හුස්ම රටාව කියන එක අහුවෙන තැන පැහැදිලිද කියලා. මේ බුද්ධ ශාසනය මම ඕගොල්ලෝ හිතන්න එපා මම ඕගලන්ගේ ඉස්සරහින් ඕගලන්ව ඇදගෙන යනවා කියලා නෑ. ඕගලන්ව ඉස්සරහට දාලා මම මේ පිටිපස්සට ඇවිල්ලා ඕගලන්ව තල්ලු කරන් යන්න හදා. තල්ලු කරන් යන්න හදා. ඔයගලන්ව දාලා මම මේ කියාගෙන ඔයගොල්ලෝ එනවා නම් එන්න කරනවා නම් කරන්නේ මේකයි පියවර කියලා ගියා නෙමෙයි.
ආයි මේ පිටිපස්සට ඇවිල්ලා කිසිම කෙනෙක් අතහැරෙන්න දෙන්නේ නැතුව මේ 462 දෙනා ගැනම අවධානය දීලා ඔක්කොම මේ එක අතර අල් කරන් තල්ලු කර යන්න ආද. මේක හුස්ම රටාව පැහැදිලි නම් අපැහැදිලි වෙන්න විදියක් නැහැ. ගොඩක් අය මැසේජ් දාලා පැහැදිලි කියලා. මේක එක රටාවකට මගේ රත්තරන් පිඟුතුනේ අහුවෙන හරියට තප්පර කට්ටේ යනවා වගේ. තත්පර කට් එක රටාවකට යන්නේ. ඒ රටාවටම අපි හිතමු එකක් පළවෙනි තත්පරේ හුස්ම ගන්න. ඔන්න බලන්න. දෙවෙනි තත්පරේ හුස්ම ඉන්නවා. තුන්වෙනි එකේදී පහත දානවා. නිකන් මම මේ දල අදහස. මේක ගන්න එපා දල අදහස. ඔන්න හතරවෙනි තත්පරේ රෙස්ට් කරනවා යට. පස්වෙනි තත්පරේ ආයි ගන්නවා. හයවෙනි තත්පරේ උඩ රෙස්ට් කරනවා. හත්වෙනි තත්පරේ පහතට දානවා. අටවෙනි තත්පරේ යට රෙස්ට් කරනවා. නවවෙනි තත්පරේ ගන්නවා. 10 වෙනි තත්පරේ උඩ රෙස්ට් කරනවා. 11 වෙනි තත්පරේ පහත දානවා. 12 වෙනි තත්පරේ යට රෙස්ට් කරනවා. 13 වෙනි අන්න ඒක තමයි රටාව. යම් කිසි කෙනෙක් පළවෙනි තත්පරේ අරන් දෙවෙනි තත්පරේ ඉඳලා තුන්වෙනි තත්පරේ ඉඳලා හතරවෙනි තත්පරේ පහත දාලා දැන් එතකොට අමාරුයිනේ. ඇත්තටම කියනවනේ හුස්ම අල්ලන් ඉඳලා පහත දැම්මාම ඊළඟ හුස්ම ළඟ ගන්න. ඒකයි මේක එක රටාව. බලන්න මේ බුදුරජාණන්සේගේ නැචරල් ක්‍රමය. කවුරු හරි කෙනෙක් හුස්ම සාමාන්‍ය රටාවට වඩා උඩ අල්ලන් හිටියොත් තප්පරෙන් දාන්න ඕන එක 3ක් අල්ලන් හිටියොත් එයාගේ ඊළඟ හුස්ම යාට ඉක්මනට ගන්න ඕන. එතකොට ඒකේ දැන් එකේදී ගත්තා, දෙකේ හිටියා, තුනේ හිටියා, හතරේ හිටියා, පහේදී දැම්ම, හය වෙනකොට ආයෙ අරනුත් ඉවරයි. ඒකනේ හති දැම්මම ළඟ හුස්ම ගන්න. ඒක ඇයි නැචරල් නේ. ඒක ටිකක් වෙලාව යන්න ඕනේ ආපහු පියවි ගන්නට එන්න. ඔන්න ඔකට තමයි හුස්ම රටාව. යම් කිසි කෙනෙක්ට ඔන්න ඔය කියන හුස්ම ඇත්තටම දැන් පළවෙනි පියවර විනාඩි 20ක්වත් වඩා 15ක් පළවෙනි පියවර විනාඩි 15ක්වත් වඩන්න බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කරත් පළවෙනි පියවර වඩලා තමයි එන්නේ. මෙතන දැන් අපි ආනාපාන සතියේ හතරවෙනි පියවරත් පහු කියන ඔයගොල්ලෝ හිතනකො ආනාපාන සතියේ ධානා මට්ටමක් ලැබුවා. අපි භාවනාව කරද්දි මේ පළවෙනියටම ආයි ධානීයට සමවදින්න ඕනි උනත් යෝගාවචරයේට එයා කරන්න ඕනි ධාන ඉලක්ක කරන එක නෙමෙයි. ඒකාකාරී හුස්ම රටාව ප්‍රශ්වාසය කරන්න. කරනකොට කය සංසිඳෙනවා. කරනකොට බිඳුවටම සංසිඳෙනවා. කියනකොට නිමිත්ත මනසකාරය වෙනවා. කියනකොට ධානය. හුස්ම හතරෙන් ධානය යන්න පුළුවන්. නමුත් හුස්මට අවධානය දීම ඉතා වැදගත්. ඒ නිසා ඕගොල්ලෝ ආධුනිකයි නම් අනිවාර්යෙන් විනාඩි 10ක් 15ක්වත් පළවෙනි පියවර වඩන්න. දෙවෙනි පියවර කිසිම without any doubt කිසිම සැකයක් නැති වෙන්න. මගේ හුස්ම රටාව, ඒ කියන්නේ මම මානසිකව මගේ හුස්ම රටාව සංසිඳී ඇත. ඔන්න එකඟභාවය හොයාගන්න විදියක් නැහැ කිව්වනේ. තමන්ගේ හිත එකඟයිද? තමන් යම් සමාධියකටපත් වෙමින් ඉන්නවද කියන එක හොයන්න පුළුවන්. ඔන්න ඔය දෙවෙනි පියවරේ හුස්ම රටාව ඒකාකාරී නම් එයාගේ හිත තරමක් දුරට එකඟ වී ඇත. තරමක් දුරට එකඟ වී ඇත. එයාගේ හුස්ම රටාව ව්‍යාකූලයි නම් එයා තාමත් හිත තුන්වෙනි පියවරට යන්නේ එකඟ කරගෙන නැත. එකඟ කරලා නැහැ. එයාට තුන්වෙනි පියවරට යන්න බෑ. දෙවෙනි පියවර හරියට එකඟ කරගත්තට පස්සේ එයාට තුන්වෙනි පියවරට යන්න. ඔක තමයි දෙවෙනි පියවරේ මිම්ම. හොඳයි. එහෙනම් අපි අද තුන්වෙනි පියවරට යනවා. මේක හරියම රසවත් පියවරක්. මගේ පින්වතුන්ලා ඔක්කොම මේකට රැස්වහ ගන්න ඕනේ. මම අද මේක ඔයගලන්ට කරවනවා. ටීවී අරවා මේව ඔක්කොම ෆෑන් ඔක්කොම ඔෆ් කරන්න ගෙදර දාලා තියෙනවා. මේ වෙනකොට සද්ද බද්ද ඇහෙන සියල්ල ඔෆ් කරනවා. මේකත් ඔෆ් කරනවා. මම මේ ෆෑන් එකත් ඔෆ් කරනවා. මේ මයික් එකෙන් හරි සද්දයක් එන්නේ. එකම. ඕගලන්ගේ ෆෑන් අරවා මේව ඔක්කොම අයින් කරා. බහගන්න ඇස් දෙක. කවුරුත් ඇස්සරලා හොයන් බලන්න එපා. මම බලන් ඉන්නවද කියලා මට ඕගලන්ව පේන්නේ නැහැ. හොඳයි. ඕගලන්ගේ කැමරා ඔන් කරත් කමක් නෑ. ඕගලන්ට කැමරා ඔන් කරන්න පුළුවන් අය ඉන්නවනම් කැමරා ඔන් කරන්න. මම පොඩ්ඩක් බලන්න. එහෙම ඔන් කරගන්න බැරි අය කමක් නෑ. එතකොට මට පොඩ්ඩක් මේක බලන්න පුළුවන්. කැමරා ඔන් කරන්න පුළුවන් අය. ෆෝන් එක අතේ තියන්නම් බලන්නේ ඒත් කමක් නෑ. හරි. ඒක ගැටලුවක් නෑ. ඔන් කරත් කමක් නෑ. නැතත් කමක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. හරි.
හොඳට කොන්ද කෙලින් තියාගෙන. ඇත්තටම කියනවා ඔයගලන්ගේ කොඳුයට පේලියේ කොඳුයට මෙහෙම එකකට එකක් උඩට එන්න ඕනේ. මට එක අතයි තියෙන්නේ පෙන්නන්න. මෙහෙම එන්න ඕනේ. අර මෙහෙම වෙලා ඒ කියන්නේ කොන්ද අර ඕතොපෙඩික්ස් හැදුනට පස්සේ තියෙන කොඳුයට පේලිය මෙහෙම වෙලා. එහෙම වෙලා බෑ. කොඳුයට පේලිය හොඳට කෙලින් තියෙන්න ඕනේ. කොඳුයට පේලිය කෙලින් කියලා හොයාගන්න නම් ඔයගොල්ලෝ මේ හිප් එක හොඳට ඉස්සරහට දාලා කොඳුයට පේලිය කෙලින් තියන්න. කොඳුයට මෙහෙම එකට එකක් උඩට එන්න ඕනේ. බෙල්ල කෙලින් කරගන්න අංශක 90කට. මේක පහත් වුණොත් කටට කෙලවුනනවා. ඉස්සුණත් කටට කෙලවුන. මේක පහත් වුණොත් ළඟ කටට කෙලවුනනවා. භාවනා කරන්න බෑ. ඉස්සුණත් කටට කෙලවුන. හරි. S2 කැමරාව දිහා බලන්න එපා. තමන්ගේ S2 හරියටම ඇහැට කෙලින් ඍජුව තියාගන්න. මේක තමයි ඉරියව්ව. ඉතින් උඩ මෙහෙම ඇහැ උඩට යවන්න එපා. වපරයි වගේ පල්ලෙහාට යනවා මෙහෙම හොරාට බලන්න එපා. හරියටම කෙලින් තියලා තදට ඇස් වහන්න එපා. තදට ඇස් වහන්න එපා. සරලව ඇයි පිය දෙක ගෑවුනාද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන්න සිම්පලි වහන්න. එහෙම තද කරන්න එපා. සිම්පලි වහන්න. දැන් ඕගලන්ගේ ඇත්තරම කියනවා නම් ඕගොල්ලෝ හොඳ හුස්මක් අරන් බලන්න හුස්ම විතරක් නෙමෙයි හුස්මත් එක්ක ඕගලන්ගේ මුළු කයම බැලුමක් වගේ පිම්බෙනව දැනෙනවද කියන ඇත්තරම ඕක හරියටම දැනෙන්නේ ඕගලන්ට ඔය දැන් හෙඩ්ෆෝන්ස් අරෝමේවා තියෙනවා නම් ඒ දැනෙන්නෙත් නෑ පොඩ්ඩක් ඒක තමයි බලන්නකෝ දැනෙනවද කියලා හොඳට බලන්න උරහිස් ගාව දැනෙනවා බඩවල් ගාව දැනෙනවා පිට දැනෙනවා ෂෝල්ඩර්ස් දැනෙනවා වෙන වෙනම අරමුණු කරන්න එපා සම්පූර්ණ බැලුමක් වගේ අරමුණු වෙනව නේද කියලා බලන්න මම හිතන්නේ ඕගලන්ට අනිවාර්යෙන් දැනෙන්නේ නැති තමන් හුස්ම ගද්දී හරිද තමන් හුස්ම ගද්දී මේ කයම මෙහෙම බැලුමක් වගේ පිම්බෙනවා හැකිලෙනවා දැනුණානේ මුළු කයම දැනෙනවා පිට ඔන්න ඕකට තමයි කියන්නේ සබ්බකාය කියලා වචනයක් තුන්වෙනි පියවරේ තියෙන සබ්බකාය පටිසංවේදී කියලා ඒ සබ්බකාය කියන්නේ මුළු කකුල් දෙකේ ඉඳන් ඔළුව දක්වා ඔක්කොටම නෙමෙයි හුස්ම කය සබ්බකාය යනු හුස්ම කයයි ඒ කියන්නේ සබ්බකායන හුස්මකයි ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ හුස්මත් එක්ක මේ පෙනහළු ආශ්‍රිතව වැඩ කරද්දී අපිට ඉනෙන් පල්ලෙහා දැනෙන්නේ නැහැ. හුස්මත් එක්ක මේ යටිපතුල් එහෙම දැනෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කී පළඟක් බැඳ කොන්ද කෙලින් තියාගන්න.
මොකද ඔය සබ්බකායකයේදී අර කොන්ද කෙලින් තිබ්බේ නැත්තම් මුළු කයම දැනෙන්නේ නැහැ නේද? දැන් මෙහෙම වකුටු වෙලා භාවනා කරොත් පිරිසිදු මෙහෙම බැලුමක් වගේ හැඟීම අපිට ගන්න බෑනේ. ඒ නිසායි කිව්වේ පළඟක් බැඳ ගන්න. මොකද මේකට කකුල් දෙක වැඩක් නැහැ. ඒකයි. පළඟක් බැඳගෙන උජුං කායං පනිදා. උඩුකය ඍජුව තියාගන්න. දැන් කියන හේතු වෙන්න එපා කිව්වේ ඇයි? හේතු වෙන්න එපා කිව්වේ. හදිසියවත් ඔයගොල්ලෝ හේතු වෙලා හිටියනම් දැන් ඔයගොල්ලන්ගේ මේව සම්පූර්ණ කය ගද්දී මොකක් වෙනවද? අර පිට හේතු වෙලා තියෙන බිත්ති ස්පර්ශය නිසා ඒකත් ආගන්තුකව අපිට දැනෙන්න පටන් ගන්නවා. හුස්ම කය ගැන අවධානය ගැනීමට ඇති හැකියාව නැති වෙනවා. හරි? හුස්ම කය ගැන අවධානය නැති වෙනවා. හැබැයි මම ඔය කිව්වේ තුන්වෙනි පියවර පරිපූර්ණ වෙන තැන. ඔය පෙන්නුවේ තුන්වෙනි පියවර පරිපූර්ණ වෙන්න තැන. ඕගලන්ට එක පාටම උතන්ට යන්න බෑ. යන්නත් එපා. ගියොත් මං වැඩි වෙලාවක් භාවනා නොකරෙව්වෙත් ඒකයි. ගියොත් ටික වෙලාවකින් ඕගොල්ලෝ මේ භාවනාවේ අතරමං වෙනවා. ඒ ඕගලන්ට බඩ වෙනම දැනෙනවා. උරහිස් වෙනම දැනෙනවා. කට වෙනම දැනෙනවා. නහය ඒ කියන්නේ මේ ඕගලන්ට මේ එක පාර මුළු කයටම හිත පීඩව ගන්න අමාරුයි. ටික වෙලාවක් හිටපු ගමන් හිත මොකද කරන්නේ? බඩට වෙනම යනවා. උරහිස් වලට වෙනම යනවා. දැන් එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? ඔය වෙනම යන්න තියෙන හිතේ ආශාව සංසිඳවන්න. එයා වෙනම යන්න පටන් ගන්න කලින් අපි එයාගේ ආශාව සංසිඳවමු. ඒ කොහොමද? අපි මුළු කයේ ඉඳන් පාට් වලට යන්නේ නැතුව පාට් වල ඉඳන් මුළු කයට එනවා. තේරුණාද මම මේ කියන එක? තේරුණාද මම මේ කියන එක? අපි මුළු නෑනේ හරි අහගන්න. ඒ කියන්නේ අපි දැන් ඇස් අහගන්නවා. ඔයගොල්ලෝ මෙහෙම මූණින් පොඩ්ඩක් රියැක්ෂන්ස් දුන්නාම මට තේරෙනවා. හරි. දැන් වහගන්න ඇස්. ආයිත් ඇස් වහගන්න බය නැතුව. හරි. වහගෙන දැන් මුකුත් කරන්න එපා. සාමාන්‍ය හුස්ම ගන්න නාසිකාව ආශ්‍රිතව එතනට විතරක් හිත යොමු කරන්න. ඒ කියන්නේ මට ඕගොල්ලන්ගේ බෙල්ලෙන් පල්ලෙහා දැනෙන්න ඕනේ නැහැ. දැනෙනවා නම් දැනෙච්ච දේ නාසිකාව අග්‍රයට විතරක් හිත යොමු කරන්න. දැන් ඕකට අපි ඔන්න ඔය සිහියට දැන් අපේ හිත තියෙන්නේ නාසිකාව ආශ්‍රිතවයි. අනිත්‍යව දැනෙනවා නම් දැනෙච්ච දේ හිත තියෙන්නේ එතන. ඕකට එකතු කරනවා පොඩි කෑලි. කොහොමද? ඔන්න දැන් ඕකට එකතු කරන්න බඩ නාසිකාවයි බඩයි දෙකම එකට දැනෙන. දෙකම එකට දැනෙනවා. මේක වෙනම නෙමෙයි. දෙකම එකට. දෙකම එකට. දැන් ඔන්න නාසිකාවයි දැන් ඔන්න අපි එක පාර්ට් එකක් එකතු කරා. දැන් දෙකම. ඕකටම එකතු කරන්න පපුවත්. ඕකටම එකතු කරන්න පපුවත් දැන් තුනයි. නාසිකාවයි බඩයි පපුවයි. ඉස්සරහා පාර්ට් එක විතරයි. මේ ඉස්සරහා එනවා වගේ දැනෙනවා. දැන් ඕකටම එකතු කරන්න පිට සම්පූර්ණ පිටම එකතු කරන්න. දැන් නාසිකාව අග්‍රයක් දැනෙනවා අපිට. බඩක් දැනෙනවා, පපුවක් දැනෙනවා, පිටක් දැනෙනවා. කෑලි එකතු කරන්න. දැන් එකතු කරන්න ෂෝල්ඩර්ස්. උරහිස් වල වෙනම එකක් දැනෙනවා. අරින්නස්. දැන් තේරුණාද? අරින්නස්. දැන් තේරුණාද?
මේ ඔළුවෙන් පොඩ්ඩක් හොල්ලන්න බලන්න මට එතකොට ඔළුව ටික පේනවා. අපි අර මුළු කයම එකපාර ගන්න. අපි ඔහොම ඉඳලා ගියාට පස්සේ මොකද වෙන්නේ? හිතට වෙන යන්න තැනක් ඇත්තෙම නැහැ. ඇත්තටම එයාට පුළුවන් අර ඔක්කොම ටික වෙන වෙනම අපි අත්දැකලා ආපු නිසා මුළු කයටම එකවර හිත තියාගෙන ඉන්න. එයාට පුළුවන් මුළු කයටම එකවර හිත තියාගෙන ඉන්න. මොකද අපි එක සෙපරේට්ලි අරගෙන ආවේ මෙතනට. එයාට ආපහු කතා කරන්න දෙයක්. ඔන්න ඔය සම්පූර්ණ කය දැනෙනකොට ඊළඟට තව එන ප්‍රශ්නයක් තමයි ඔක තිරස්සතටද දැනෙන්න ඕනි සිරස්සතටද කියලා. කියන්නේ මෙහෙම සමහරුන්ට දැනෙනවා මෙහෙම මෙහෙම. හරිද? සමහරුන්ට මෙහෙම මෙහෙම. සමහරුන්ට මෙහෙම මෙහෙම. ඒ කියන්නේ ඇඟ දෙපැත්තට. ඕක දැනෙන්න ඕනේ හරියට මම කියන බැලුමක් පුම්බද්දී බැලුම මෙහෙම පිම්බෙන්නෙත් නෑ මෙහෙම පිම්බෙන්නෙත් නෑ මුළු බැලුමම පිම්බෙන්නේ මෙහෙම. ඒ වගේ මේ ඇතුලෙන් හුස්ම යද්දී අර පෙනහළු මෙහෙම වෙනකොට ඒකත් එක්ක මෙහෙම පද පිටිට කියන්නේ දිගහැරෙන හැකිලෙන දිගහැරෙන හැකිලෙන පිම්බෙන හැකිලෙන ශරීරයම අපිට මෙතන ගියම ඕකට කියනවා සබ්බකාය පටිසං. සබ්බකාය සියලු කය දැනගැනීමෙන් සබ්බකාය පටිසංවේදී සියලු කය විඳින්මින් සියලු කය දැනගැනීමෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. හුස්මත් එක්ක දැනෙන කය අපි දැනගෙන හෙලනවා හුස්මත් එක්ක දැනගෙන අපි ගන්න. පැහැදිලිද? එහෙනම් බය නැතුව දෙවෙනි පියවරට දාන්න තුන්වෙනි පියවරට දාන්න. හැබැයි මතක තියාගන්න මේක එක පාර්ට් එකක් කොච්චරක් වෙලා කරන්න ඕනද කියලා නියමයක් නැහැ. ඒක යෝගාවචරයෙන් යෝගාවචරයට ඩිපෙන්ඩ්. මට එකම දේ අවශ්‍ය ඕගොල්ලෝ හොඳට දැනෙනකම් බඩකට පිරෙනකම් ඕක ඉඳලා යන්න. ආයි අපි එන්නේ නැහැ පින්නු. ආයි අපි ඕවට එන්නේ නැහැ. ඒ නිසා ඇති වෙන්න ඕක අර කියලා තියෙනවානේ සිරි පාදෙට චොපරේකින් ගියාට වැඩක් නැහැ. ඔක කතාව මම දැක්ක රීපරේ කවුරුහරි ලියලා දාලා තියෙනවා. ඒ මොකද එයාට පහු වෙන ඉන්දිකටු පාල පහු වෙන්නේ. මැනික් ගඟ පහු වෙන්නේ. ඒ වගේ සීත ගඟ උලා වෙන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් අතහැරනවා චොපරේකින් සිරි පාදෙට. අර ඒ වගේ යට ඉඳන්ම යන කෙනාට තමයි ඒකේ රහ තියෙන්නේ. ඒ වගේ යට ඉඳන්ම මේක ගියාට පස්සේ අපි ආයි මේවට එන්නේ නැහැ. මේවා අපිට ආපහු මේ මනුස්ස සංගතිය ජීවිතේටම එපා. හරියට වැඩුවොත් සසරටම එපා. හරියට වැඩුවොත් සසරටම ඕනේ. යන්තම් වඩා ගත්තොත් මේ ජීවිතේටවත් ආයෙ ඕනේ වෙන්නේ. හැබැයි අපි ඔයගොල්ලෝ තාමත් මොන්ඩිසෝරි කාලේ ඉඳන් කරපු භාවනාව මගේ රත්තරන් පිමුතුනි. අදත් ඒක කරන්න වෙලා තියෙනවා. ඒක පාර්ට් එකක්වත් දැන් හිතන්න හරියට කරගෙන ඇවිල්ලාද නැද්ද? හරියට කරගෙන ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි අදටත් ඕක අපිට කර එන්න. දැන් ධම්මිජ සයනසලා දැන් ඔය ආනාපානසති පළවෙනි පියවරේ විනාඩි 15 වෙයි දෙවෙනි පියවරේ විනාඩි 10 තුන්වෙනි පියවරේ විනාඩි 20 එහෙම ඉන්නේ නැහැ. එහෙම හිටියා මහාන වෙලා මුල් කාලේ. දැන් එහෙම ඉන්න ඕනේ නැහැ. දැන් හුස්මක් දෙකක් කියන්නේ කියන එක තේරෙනවා මම කිව්වේ. දැන් එහෙම මේ පැය ගණන් දවස් ගණන් භාවනා chart පුරව මම chart පුරවල තියෙනවා පෝරගෝනි පිරෙන්න. අපිට ඔය ඇප්ලිකේෂන් හදලා දුන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ print out කරලා වරදින කොළ ටික කුණුබක්කින් අරගෙන ගිහිල්ලා ඒකේ පිටිපස්සේ තමයි මම භාවනා chart එක පිරවුවේ. ගෝණි ගානක් පිරවුවා. පෝරගෝනි. භාවනා කරනවා පුරවන. ඒ කොළ නේ හම්බ වෙන්නේ ආරණ්‍ය වලට. ලොකු හාමුදුරුවෝ print out අරගෙන වරදින ඒවා කියලා මම කියලා දෙන කුණුබක්කියට දාන්න මම අස් කරන්නේ. උන්වහන්සේගේ කුණුබක්කියට වැටෙන ටික අරන් ගිහිල්ලා උන්වහන්සේ print out එක වැරදිච්ච පැත්ත කපලා අනිත් පැත්තේ මම භාවනා chart පුරවලා තියෙනවා. ඒක කරන්න මේ මුල් කාලේ ඊට පස්සේ ඔයගලන්ට සුජාත පුත්‍ර ඇප් එක ඕනේ ආයි භාවනා chart පුරවන්න. ඒක වැඩුණාට පස්සේ. හරි. ඕක තමයි කතාව. පැහැදිලිද? හරි. ආනාපානසති තුන්වෙනි පියවර මම දේශනාවක් දාන්නම්. මේ දේශනාව ඇහුවාම පස්සේ ආපහු ඔයගලන්ට මේක හොඳ අප්ඩේට් එකක් එයි. ඒ වගේම මම මේ දේශනාවත් එඩිට් කරලා දානවා. මේ දේශනාවත් එඩිට් කරලා දාන්න. එතකොට මේක ඔයගලන්ට ගොඩක් උපකාරයක් වෙයි. තුන්වෙනි පියවර වඩන්නේ කොහොමද කියන එකට. එහෙනම් අපි කරගෙන යමු. භාවනාවේ මම මේ ගැටලු ටිකක් තියෙනවා පොතේ ඇත්තටම කියනවා නම් මම මේ ගැටලු ටික දැන් විසඳන්න. හරිද? මම ටිකක් ඉස්සෙල්ලා අපි භාවනාවෙන් එළියට එනකොට පොඩ විසඳන්නේ. මම දැන් මේ ටික විසඳන්න මේ කමටහන් ඉවර කරනවා. එතකොට ඕන කට්ටියට යන්න පුළුවන් වැඩ තියෙන කට්ටිය යන්න ලියු වෙලා කමක් නැහැ. වන්දනා කරන්න හිතින් හරි වන්දනා කරලා යන්න. ප්‍රශ්න ටිකට උත්තර අහගන්න ඕන අය මේක ඉතුරු වෙන්නේ. මම ඒගොල්ලන්ට ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. හරිද? ඔයගලන්ගේ ප්‍රශ්නේ කොපි කරලා ආයි දාන්න මම උත්තර ටික දෙන්න. පැහැදිලිද? එහෙනම් පළවෙනි පියවර හරි දෙවෙනි පියවර හරි තුන්වෙනි පියවර දැන් ඔන්න අපි ඉගෙන ගත්ත කෑල්ලෙන් කෑල්ල මේකෙදි අහුවෙන්නේ මෙච්චරයි. නාසිකාවග්‍රය අහුවෙනවා.
ඒ බඩම අහුවෙන්න ඕනේ නැහැ. මම මේ කිව්වේ සාමාන්‍යයෙන් මට අහුවෙච්ච විදිය. නිසා ඕගලන්ට මේක වෙන වෙන එක පිට අහුවෙන්න පුළුවන්. ඒ වගේ වෙන වෙන කෑලි අහුවෙන්න පුළුවන්. නමුත් අහුවෙන්නේ මෙච්චර. නාසිකාවග්‍රය, බඩ ටික, පපුව, පිට කොන්දම, පිටේ දෙපැත්තක් නෙවෙයි පිට කොන්දම, ෂෝල්ඩර්ස්. ඔච්චරයි. පිට එහා මුකුත් නැහැ. ඒ කියන්නේ මේ බෙල්ල අහුවෙන්නේ නැහැ. ඒකයි බෙල්ල අර බැලුමේ කට වගේනේ. එතනින් යන ඒවා එක මුළු කයම තමයි දැනෙන්නේ. තව එකක්. ඔය යනකොට ඔය දැන් අපි ඔය යනකොට දැන් අපි හිතමු අපි කැම්ප් එකක ඉන්නේ. කැම්ප් එකේ ඉද්දි අපි ආමි එකේ ඉඳලා අපි හිතමු LTT එකට ප්‍රහාරයක් දෙන්න යනවා. යනකොට අපිට කඳවුරු 10ක් අල්ලන්න තියෙනවා. අපි පළවෙනි කඳවුරට ගහලා පළවෙනි කඳවුරේ සෙන්ටියෙක් තියලා, සෙන්ටියෙක් කියන්නේ සෝල්ජර් කෙනෙක් තියලා තමයි පළවෙනි කඳවුරේ සෙන්ටියෙක් කියන්නේ නැතුව දෙවෙනි කඳවුරට ගියොත් මොකද වෙන්නේ? අපිට පළවෙනි එකට ආයි ගහන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ආයි අල්ලගන්න. අන්න ඒ වගේ නාසිකාව අග්‍රේ ඉඳන් ඔය එක එක කෑලි මේකට ඇටච් කරද්දී පළවෙනියට අල්ලගත්ත එක අපිට අතහැරින්න බෑ. ඒ නාසිකාව අග්‍රේ බඩයි එකට දැනෙන්නේ. ඊට පස්සේ නාසිකාව අග්‍රේ බඩයි පපුවයි තුනම එකට දැනෙන්නේ. බඩ කරනකොට පපුව අතහැරිලා පිට කරනකොට බඩ අතහැරිලා නම් ඒක භාවනාව සාර්ථක නැහැ. මේ එකකට එකක් ආඳනකොට හරියට නිකන් ඉදි කට්ටකින් මුතුපගුළු මාලයක් කාලනවා වගේ මේ යා කරනවා වගේ එකකට එකක් ගෑවි අපිට දැනෙනවා. හරි. හොඳයි. ඕක තමයි පියවර. ආනාපාන සතිය ගැන මම දේශනා කරලා තියෙනවා. මම ඒ ටික දාන්නම් සමත ගෲප් එකට. ඒ ටික ඔයගලන්ට ගොඩක් උපකාරී වෙයි. ඒක අහන්න. මේ ජීවිතේ මේ පාර විතරයි මම මේක අස්සවන්නේ. මම පොරොන්දු වෙනවා. මේක වඩන්න. නැවත වාරයක් ඔයගලන්ට මේ භාවනා බණ අහා ඉන්න ඕනේ. මේක වැඩුවොත් මේ පියවර ඉවර වෙනකොට ඕගලන්ට මේ කය නොදැනී යන තැනකුත් එනවා. හැබැයි ඒකට දැම්ම යන්න එපා. මට දැන් ඕනේ කය නොදැනී යන්නද දැනි කියන. මම ඕගලන්ට කිව්වේ සබ්බකාය පටිසංවේදී. මට කය නොදැනුණා කියලා කියන්නේ එපා ඊළඟට. කය නොදැනුනොත් ඔබ ෆේල්. වචන. කය නොදැනුනොත් ඔබ පරාදයි. ඔබට ඔබේ හුස්ම ගැන සිහිය තියාගෙන ඉන්න බැරි වෙලා. හුස්ම ගැනීම නොදැනී යනවා කියන්නේ ඔබට ඔබේ හුස්ම ගැන සිහිය තියාගන්නවත් බෑ. කෙටියෙන්ම කියනවා නම්. හදිසියවත් නොදැනී ගියොත් අනාත්මයි. නොදැනී ගියොත් මොකද කරන්නේ? ගියොත් එවලෙම ඇස් දෙක අරින්න. ඇරලා කල්පනා කරන්න උඹට මේ වෙලාවේ හුස්ම නොදැනී යන්න බෑ. එක්ක ඔබ මැරෙන්න එපා හුස්ම නොදැනී යන්න. එක්ක අම්මගේ බඩ ඇතුලේ ඉන්න. නැත්තම් චතුර්ථ ධානයට යන්න. මේ වෙලාවේ මැරිලත් නැහැ. අම්මගේ ඇඟ ඇතුලෙත් නෙමෙයි. අපි චතුර්ථ ධානයට සම්බන්ධිලත් නෙමෙයි නම් අපේ හුස්ම වැටෙනවා අපිට මේ දැනෙන්නේ ඇස් දෙක ඇරලා වතුර කෝප්පයක් බීලා ආයි භාවනා. එතන ඉඳන්ම කන්ටිනියු කරන්න. නවත්තපු තැන ඉඳන්ම කන්ටිනියු කරන්න. ඊටත් වැඩිය නොදැනී ගියොත් බිඳුවටම නොදැනී ගියොත් ප්ලේන් ටිකක් හරි බීලා ඇවිල්ලා දැනෙන්න ඕනේ. ඕගොල්ලෝ මේක ෆීල් කරන්නයි ඕනේ. මොකද ඇයි මම මේ කියන්නේ දැනෙන්න කියලා. මේක ඔන්න බලන්න ඊළඟට. දැන් මේක ගැන හිතන්න එපා. මේක දැනීමේ කෙලවරට ගියාම කය සංසිඳෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ භාවනා කරන්නේ මෙහෙමනම් මේ අත් දෙක තියාගෙන ඉටිය ස්පර්ශය දැනෙන්නේ නැති වෙනවා. ඕගොල්ලෝ භාවනා කරගෙන ඉතින් මට මේ අත උඩට ගන්න බෑ මම මේ අත ගන්නම්. මෙහෙමනම් මේ ස්පර්ශය නොදැනී යන ඇත්තම කියනවනම් මේ වෙලාවේ යෝගාවචරය පළවෙනි පාට ඇස් දෙක අරලා බලනවා දෙයියනි අතට මොකද උනේ කියලා. ඕගලන්ගේ කය නොදැනී යනවා. හරියට මේ හැඟීම තමයි ඇස් දෙක වහගෙන මම මේ කියන හැඟීම් ලෝකේ අතරමං වෙන්න. මේක මෝහනයක් වගේ. ඇස් දෙක වහගෙන මම මේ කියන තැන බලන්න. මම ඕගලන් වල ඉතාම පොඩි වලල්ලක් තියෙන පතුල පේන්නේ නැති ගැඹුරු ළිඳකට ලණුවක ඔතලා බස්සන. ඔන්න දැන් මම ඕගලන්ව බස්. හිතන්න මම ඕගලන්ව බස්. ඇස් දෙක වහගෙන විඳින්න. දැන් ඕගලන්ට මාව පෙනීලා දැන් නොපෙනී යනවා. මේ ළින් පතුලේ ගැඹුරටම යද්දී ඕගොල්ලෝ බාහිර ශබ්ද වලට ආවරණය නැහැ. ඔයගලන්ට බාහිර ලෝකයේ අතහැරිලා කන් අගුල් වැටිලා එක නිකන් තැනක අතරම ඔය හැංගීමේ තැනදී එනවා. ඔය වෙලාවේ ඕගොල්ලෝ ඔරලෝසුවක් යටනම් භාවනා කරේ තප්පර කට්ට ඇහෙන්නේ නැහැ. ඔය වෙලාවේ ඕගොල්ලෝ දියැලක් යටනම් භාවනා කරේ ඕගලන්ට දියැලේ වතුර ගලන සද්දය ඇහෙන්නේ නැහැ.
කොහොමද ධම්මජීව සාහිණාස හරියටම මේක කියන්නේ? මොකද මම පළවෙනි පාර භාවනා කරද්දී මං හිතේ දියැලක් ගාව කුටි මගේ ඔළුවට තිබ්බ ඔරලෝසුව. ඒකයි මේක කියන්නේ. දියැලක් තිබ්බ ආරණ්‍ය සේනාසනයක මං හිටියේ. මගේ ඔළුවට තිබ්බ හරි කරදර ඔරලෝසුවක් එක ටක් 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 ගාලා හරිම හයියෙන් මට ඇහුණ භාවනා කරන්න. මෙතනට යනකොට ඕගොල්ලෝ නැවත ඇරියාම තමයි දන්නේ හිටියේ දියැලක් ගාව ඔළුවට ඔරලෝසුවක් තිබ්බා. එතනට සංසිඳෙනවා. ඊට පස්සේ ආපහු ඕගලන්ට හුස්ම නැත. දැන් මොකද? දැන් හුස්මත් නැහැ මුකුත් නැහැ. සමහර විටන් ඉන්නවා මේක ධානය කියලා. සමහර විටන් ඉන්නවා නේව සංඥානා සංඥායතනෙ කියලා. සමහර හිතනවා සෝවාන් වුණා කියලා. නමුත් මතක තියාගන්න ධානයවත් ලැබී නැත. දැන් අපි මොකද කරන්නේ? මෙන්න බලාගෙන ඔයක වැදගත්කම මම මේ කියන්නේ. බිඳුවටම ගියාට පස්සේ අර ඕගලන්ට ඊළඟට කලින් පියවරේ තුන්වෙනි පියවරේ මෙහෙම කය දැනුනේ. ඔබ මේ බිඳුවටම යන අවස්ථාවට කියන්නේ පස්සම්බයං කාය සංකාරං අස්සිස්සා මීට සික්කත පස්සසිස්සා මිච්චි. පස්සම්බයං කාය සංකාරං පස්සම්බය කාය සංස්කාර සංසිඳුවමින් කාය සංස්කාර කියන්නේ කය නිසා දැනෙන කිසිම දැනීමක් දැනෙන්නේ නැත. ඒක ගැඹුරුයි. කය නිසා දැනෙන කිසිම දැනීමක් දැනෙන්නේ නැත. කාය සංස්කාර සංසිඳුවා ඇත. මේ වෙලාවේ දැන් ඕගලන්ට හුස්ම නිමිත්තක් නැහැ. මොකද හුස්ම නිමිත්ත දැනුනේ කයට. හුස්ම දැනෙන්නේ කයට. දැන් ඔය කය පිම්බිලා හැකිලිලා හුස්ම කොහෙද දැනෙන්නේ? කයට. කාය සංස්කාර සංසිඳුණාට පස්සේ හුස්ම නිමිත්තක් නැත. දැන් මොකද කරන්නේ? අර සබ්බකාය පටිසංවේදී කියපු තුන්වෙනි පියවරේදී අපිට දැනිච්ච කාය නිමිත්ත අපි මනසින් අරන් යනවා මේ භාවනාවට. ඒක මනසින් ගේනවා. මනසින් ගේනවා අපි. මනසින්. එරුන්නේ? බයෙන් ඉන්නේ බය වෙලා වගේ. හොඳයි. අයිස්ක්‍රීම් කාලා තියෙනවා. කාලා තියෙනවනේ. අයිස්ක්‍රීම් රස මනසින් හිතලා බලන්න. කෙලත් ගිරනවා කියලා දැනෙනවා. දැන් අයිස්ක්‍රීම් දත් ගලවල තියෙන එක බලන්න අත උස්සන්න. දත් ගලවනකොට කටට ගහන ඉන්ජෙක්ෂන් එකේ සැර මතක් කරලා බලන්න. අර හක්කට ගහන්නේ මෙහෙම කළ එකක්. ඒ ෆීල් එක අපිට තාම දැනෙනවා. හේතුව ඒ නිමිත්ත අපිට තදයි. හැබැයි ඕගොල්ලෝ කෙහෙල් ලෙලි ජූස් එකක රහ බලන්න මතක් කරලා. කෙහෙල් ලෙලි ජූස් බීලා නැහැනේ. මම බීලත් නැහැ. ඒ කියන්නේ ඒක අපිට දැනෙන්නේ නැත්තේ අයිස්ක්‍රීම් දැනුණා. දත් ගලවද්දි දැනුණා. කෙහෙල් ලෙලි ජූස් දැනෙන්නේ නැත්තේ නිමිත්ත අපි වඩලා නැහැ. හරිද? ඒ නිමිත්ත වඩලා. දැන් මොකද? නිමිත්ත වඩලා තියෙනවා නම් හොඳට ඒක අපිට මනසට ගේන්න පුළුවන්. ඒකයි දත් හිරි වැටෙනකොට දත් රිදෙනකොට ගහන ඉන්ජෙක්ෂන් එක මතක. ඔපරේෂන් කරනකොට ගහන ඉන්ජෙක්ෂන් එක හිරි වැටෙන්න මතක ඒකයි අපිට. අයිස්ක්‍රීම් රස මතක අපිට ඒකයි. තාත්තා එනපු ටොක්ක තාම අපිට මතක ඒකයි. ඉස්කෝලේ සර් කන මිරිකපු එක තාම මතක ඒකයි. නියපොතු වලින් කවුරු හරි ඇල්ලුවාම අපිට ඒක මතක ඒකයි. හැබැයි අපිට කේල්ලි ජූස් මතක නැහැ. අපි බීලා නැහැ. තුන්වෙනි පියවර හොඳට වැඩුවොත් විතරයි, හොඳට මතකයට දාගත්තොත් විතරයි, හොඳට දැනিলা තිබ්බොත් විතරයි මේ කියන සංසිඳීම වෙලාවේක මනෝ නිමිත්තක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ මනෝ නිමිත්තට කියනවා අර්පණා නිමිත්ත කියලා. බලන්න ධානයක් ළඟ ළඟ ඉන්න. අර්පණා නිමිත්ත කියලා. එතනින් එහාට කියලා දෙන්නේ. වඩලාවුත් කියලා දෙන්නේ. ඔන්න ඔය තැනට තමයි අපි යන්නේ. කොච්චර කාලයක් ඕනේද භාවනා කරන්න? ඔයගොල්ලෝ හිතනවා නම් සතියෙන් දෙකෙන් මේක ළඟා කරගන්න පුළුවන් කියලා. කරුණාකරලා නිින්දෙන් නැගිටි. නිින්ද ගිහිල්ලා ඉන්න. ඔයගොල්ලෝ හිතනවා නම් සතියෙන් දෙකෙන් මේක ළඟා කරගන්න පුළුවන් කියලා ඔය නිින්දෙන් නැගිටින් හීනයක් දකින්න. එහෙම බෑ. දවසට පැය 16ක් 17ක් භාවනා කරලත් අපිට ඔය කියන තැන් වලට එන්න මාස 4ක් 5ක් යනවා. කරලා මේ කියන්නේ. නැතුව කියන්නේ. අතරමං කරන්න කියන්නේ. දවසට පැය 16ක් 17ක් භාවනා කරලා පොත්පත් අතින් අල්ලන්නේ නැතුව දානෙටයි පින්ඩපාතෙටයි නිින්ද යන වෙලාවයි අතහැරලා net තරම් උදේ ගියාම රෑ කුටි වලට එනකම් භාවනා කළත් මාස 4ක් 5ක් අපිට ගියා මේ තැන් වලට. ඒකයි කිව්වේ. වීරවන්තයාට අකණ්ඩව මේක කරොත්
මේක කරන්න පුළුවන්. ඒ කාලේ මට ආව දනිස් අමාරු. ගණන් ගත්තේ නැහැ. ෆිසියෝതെරපිස්ලා ගාවට යන්න කිව්වා ගියේ නැහැ. ඒ කාලේ මට ආව කොන්දේ අමාරු ගණන් ගත්තේ නැහැ. මම ඉඳගත්තට පස්සේ මාව මදුරුව කද්දි මම මදුරුවන්ට කිව්වේ එක දෙයයි මේ වෙලාවේ කය පෝෂණය කරන වෙලාව නෙමෙයි. මේ වෙලාවේ හිත හදන වෙලාව. ඒ නිසා මේ වෙලාවේ කන මදුරුවේ කන තරමක් කාපා. මේ වෙලාවේ හිතයි හදන්නේ. අලි ඉන්න කැලේ ඉඳගත්තට පස්සේ කොයි වෙලේ අලියෙක් තලල ඇවිද කියලා දන්නේ නැහැ ඉස්සර අපි. කොයි වෙලේ පොළඟෙක් ඇවිල්ලා කකුලේ හේතු වෙයිද කියලා දන්නේ නැහැ අපි. හැබැයි මේ වෙලාවේ අපි හිතුව එකම දෙයයි මේ කය පෝෂණය කරන වෙලාවේ නෙමෙයි. පොළඟෙක් කාලා මැරෙනවා නම් මැරිච්චද. මේ හිත හදමු. එහෙම භාවනා කරලා පැය 15ක් 16ක් මාස 4ක් 5ක් ගියා ඔය කාය සංසිඳන කියන අවස්ථාවට. අපිට කවුරුත් ලොකුවට කර්මස්ථාන දෙන්න හිටියෙත් නෑ අපිට. ටිකක් අමාරුවෙන් හොයාගෙන එක එක්කෙනාගෙන් කෑලි හොයාගෙන තමයි භාවනාවේ ගැටලුව විසඳුක. ආලෝක සංඥා මේවා මුකුත් කතා කරන්න එපා. මම මේ මුකුත් කිව්වේ නෑ. ආලෝක සංඥා ඒවා එනවනම් ගෙදර ලයිට් එක ඔෆ් කරන්න. එහෙම එන්නේ නෑ මේ භාවනාව. එහෙම එනවනම් ඒව උපක්ලේශ. උපක්ලේශ ඒවට කියන්නේ ඒවා භාවනාවට අදාළ ඒවා නෙමෙයි. උපක්ලේශ ධර්ම. එනිසා මේ භාවනාව ඔබ කළ යුතුයි. ඇත්තටම මට මෙතනින් එහාට තියෙන්නේ ඔයගලන්ගේ ප්‍රශ්න විසඳන්න විතරයි. ඔයගලන්ට කමටහන දීලා තියෙන්නේ. අර කාය සියලු කය දැනිලා කය සංසිඳන අවස්ථාවට ආවට පස්සේ ඒ කය සංසිඳන අවස්ථාවට එනකම් මම ඔයගලන්ට මෙතනින් එහාට කරන්නේ ඔයගලන්ගේ කමටහන විසඳන එක විතරයි. ප්‍රාර්ථනා කරන හැම දිනෙකම සොඳුරු භාවනා වාරයන් තුල මේ සොඳුරු ආනාපාන සතියෙන් ලැබිය හැකි සනීපය සුවයත් විඳලා මේ ගෞතම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම මිනිසෙක්ම විඳින්න සුදුසුයි කියලා දේශනා කරපු සැප මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ මේ මුළු සබ්බේ සංඛාරා දුක්ඛාති කියනකොට ධානය වලට කිව්වේ සැපයි කිය. මේ සැපේ ලබන්න ඔබට මේ භාවනාව ඒකාන්තයෙන් හේතු වෙනවමයි ඔබේ වීරිය අදාළ ප්‍රමාණයට. තිබ්බොත් ඔබට මේ භාවනාව වැටුණා නම් එක සතියක් ඔබට තියෙනවා. භාවනා කරන් ඉන්න. ඔබේ தත්ත්වය බලලම ඔබ සියලු දෙනාටම අවශ්‍ය කරන උපදෙස් ඊළඟ භාවනා කර්මස්ථාන සාකච්ඡාවේදී ගැටළු සාකච්ඡා වාරයේදී දෙන්නම්. මම ඒ සඳහා ඔයගලන්ට Google form එකක් පොඩි දානවා. අන්නේ form එක පුරවලා ඔයගලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද Viber group එකට දැම්මට මට ඇත්තටම එන්නේ නැහැ. භාවනා ප්‍රශ්න ටික විතරක්. අපි විශේෂයෙන්ම මේ පියවර ඉතාම වැදගත්, තාම bold step එකක්. තාම වැදගත් පියවරක්. යෝගාවචරයන් ඉදිරියට ය아가න්න බැරි පියවරක්. ලේසියෙන් ඇහෙන්නේ නැති පියවරක්. ලේසියෙන් ඇහෙන්නේ නැති පියවරක්. form එකක් දාන්නම්. ඔයගලන්ට මේ භාවනාව සම්බන්ධව 3 වෙනි පියවර 4 වෙනි පියවර සම්බන්ධ වෙන ඕනම ප්‍රශ්නයක් ඒකට දාන්න. හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දරුවන්